රාත්‍රියාස දෙක කොටස දුරේක්ෂ මගින් පාඩමට ඔබ සෑම කෙනෙක් සාදරයෙන් පිළිගන්නවා. අපි පළවෙනි පාඩමේදී කතා කරා රාත්‍රියාස නිරීක්ෂණය එක පාඩමේදී කොහොමද රාත්‍රියාස නිරීක්ෂණය කරන්නේ PFSෙන් කියලා. මේ පාඩමේදී ඒකෙම දිගුවක් විදිහට දුරේක්ෂ මගින් කොහොමද ආස නිරීක්ෂණය කරන්න කියලා අපි කතා කරන්න යනවා. ඔබ මේ පළවෙනි පාඩම බැලුවේ නැත්නම් මේ පළවෙනි පාඩම බලන්න. මොකද රාත්‍රියාස නිරීක්ෂණය කිරීම සඳහා අවශ්‍ය වන මූලික સિદ્ધාන්ත ගොඩක් දේවල් අපි ඒකෙදි කතා කරා. අපි මේකෙදි කතා කරන්නේ දුරේක්ෂයක් තියෙනවා නම් දුරේක්ෂයකින් අපි කොහොමද ආස නිරීක්ෂණය කරන්නේ කියලා. විශේෂයෙන්ම මේ වගේ දෙයක් කරනවා නම් මේක ඉතාමත් ප්‍රායෝගික වෙන්න ඕන. පළවෙනිම දේ තමයි ඔබේ ආරක්ෂාව. ඔබේ ඇස් ආරක්ෂා කරගන්න ඕන දුරේක්ෂ වලින් ආස නිරීක්ෂණය කරද්දී. විශේෂයෙන්ම මේ දුරේක්ෂය කිසිම වෙලාවකට සූර්යයා දෙසට යොමු කරන්න එපා. ඒ වගේම අධික එළියක් තියෙන තැනකට මේක යොමු කරන්න එපා. එහෙම වුණොත් එහෙම ඇස් අන්ධ වෙන්න පුළුවන්. ඔබ දන්නවා කාචයක් අල්ලලා කඩදාසියකට ඇල්ලුවොත් ඒක පිච්චෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මේ දුරේක්ෂ වලින් වෙන්නේ. දුරේක්ෂ කියන්නේ ඉතා ප්‍රබලව ආලෝකය එක්රැස් කරනවා. ඒ නිසා කිසිම විටක එහෙම කරන්න එපා. ඒ වගේම තමයි දැන් අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් විදිහට අපිට ගන්න පුළුවන් හඳ. මේ පූර්ණ හඳ තියෙද්දි දුරේක්ෂ වලින් නිකන් අහස දිහා බලන්න එපා. මොකද ඒකත් ඇස් වලට හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඇස් වලට කඳුළු වෙනවා වගේ එන්න පුළුවන්. මේ සඳහා තියෙනවා මූන් ෆිල්ටර්ස් භාවිතා කරලා හඳ නිරීක්ෂණය කරන්න. එහෙම නැත්නම් මූන් ෆිල්ටරයක් ඔබ ළඟ නැත්නම් කුඩා කොටසක් තියෙන ප්‍රමාණයකදී නිරීක්ෂණය කරන්න. පූර්ණ හඳ නිරීක්ෂණය කරන්න එපා. සූර්යයා නිරීක්ෂණය කරනවා නම් ඒක මේ පාඩමෙන් එහාට ගිය දැනක්. ඒ සඳහා විශේෂ දුරේක්ෂ තියෙනවා. ඔබ කිසි විටකත් ආධුනිකයෙක් නම් ඒ සඳහා උත්සාහ කරන්න එපා. පළපුරුදු විද්‍යාඥයන්ගේ උපදෙස් ලබා ගන්න. අපි කලින් පාඩමේදී කතා කරපු පොදු උපදෙස්ම මේ සඳහා වළංගු වෙනවා. විශේෂයෙන්ම පළවෙනි දේ තමයි ආරක්ෂාව. අපි මොන දේ කරන්න ගියත් ආරක්ෂාව ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඔබේ ආරක්ෂාව සහ උපකරණ වල ආරක්ෂාව. විශේෂයෙන්ම මේ දුරේක්ෂ කියන ඒවා ඉතාමත් වටින උපකරණ. ඒ නිසා දුරේක්ෂයේ ආරක්ෂාවවත් සැලකිලිමත් වෙන්න ඕන. මේ දුරේක්ෂ වල කොටස් ගැන මම කතා කරලා තියෙනවා. දුරේක්ෂ සම්බන්ධයෙන් ඔබේ පළවෙනි දුරේක්ෂ ලබා ගන්න කොහොමද කියන වීඩියෝවේදී දුරේක්ෂ IPS එක නැත්තම් උපනෙත කියන ඒ කොටස් එහෙම ඉක්මනට ගලවන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් ඉක්මනට නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන අවධානය සිටින්න. ඒ වගේම මේ රෑ අහස නිරීක්ෂණය කරද්දී එකපාරම වර්ෂාව වෙන්න පුළුවන්. වැහිගල කාර්ගුණයක් වෙන්න පුළුවන්. අපිට ඒක සමහර වෙලාවට ඔබට ආධුනිකයෙක් නම් වහිනකම තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඇහස කළුවර හින්දා අපිට හරියටම පේන්නේ නැහැ. වැහි වලාකුළු තියෙන දවසක නම් ගොඩක්ම අවදානම් වැඩි. ඒ නිසා මේව එකපාරම තෙමෙන්න පුළුවන්. මේකේ තියෙන්නේ කාච, දර්පණ මේ වගේ දේවල්. එතකොට මේවා වලට වතුර ගියාට පස්සේ මේවල පුස් බැදෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ආරක්ෂා වෙන්න ඒක අවම කරගන්න කටයුතු කරන්න. විශේෂයෙන්ම මේක මේ කැමරා ආරක්ෂා කර කැමරා ලෙන්ස් වගේ තමයි ආරක්ෂා කරගන්න ඕන. ඒ සඳහා තියෙනවා ඩ්‍රයි කැබිනට් කියලා. එන්න ඒවා තියෙනවනම් ගොඩක් හොඳයි. එහෙම නැත්නම් මේක අනිවාර්යෙන් ඒ සියලු දේවල් හොඳට වේලෙන තැනක තියන්න. AC එක එහෙම දාලා ඒක වේලෙන්න තියන්න. ඒ වගේ මේක ගොඩක් අවුවේ තියන්න බෑ. සමහර ලාට දැන් දුරේක්ෂයක් අපි තෙමුණොත් හරි ඒ වගේ දෙයක් වුණොත් එහෙම ගොඩක් වෙලා අවුවේ තියන්න එපා. මේ දුරේක්ෂ අධික ලෙස රත් වුණොත් එහෙම දුරේක්ෂයේ තියෙන කෝටින් එකක් ඇතුලේ. මේ කෝටින් එක සවුත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ වගේ දේවල් කරන්න යන්න එපා. ඉතින් මම මේ පාඩම කරන් යන අතරතුරේදීම ඔබට මේ වගේ උපදෙස් ලබා දෙනවා මගේ අත්දැකීම අනුව. ඒ වගේම අහස හොඳට පේන ස්ථානයක් සහ ආලෝක දූෂණය අඩු ස්ථානයක් තෝරා ගන්න ඕන. මම මේක කලින් පාඩමේදීත් කිව්වා. මේක නැවත වාරයක් කියන්නේ අහස හොඳට පේන ස්ථානයක් කියලා කියන්නේ අහසේ සිතිජේ දක්වා හැම පැත්තෙම හොඳට පේන තැනක් තියෙනවා හොඳයි. ගොඩක් වෙලාවට එහෙම දේවල් අපිට එහෙම තැන් හොයාගන්න වෙන්නේ නැහැ. නමුත් නැගෙනහිර සහ බටහිර විශේෂයෙන්ම ග්‍රහලෝක උදා වෙන ප්‍රදේශය නැත්නම් අපි කියන ක්‍රාන්ති වලය කියලා අන්නේ කොටසේදී
නැගෙනහිර බටහිර අතර ඔය රේඛාව තියෙන හොඳට බලන්න ඉර උදා වෙන පැත්ත ඉර බැස යන පැත්ත අන්න ඒ දෙක හොඳට පේනවා නම් ඔබට ග්‍රහලෝකයක් උදා වුණු ගමන් බලන්න පුළුවන්. ඒ වගේ මේ ග්‍රහලෝකේ බැස යන තැනම බලන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ වගේ තැනක් තෝරගන්න. මේ දුරේක්ෂ ස්ථානගත කිරීමේදී එක ස්ථානයක හොඳට ස්ථාපනය කරගන්න. ඒ වගේම මේ ඒකෙදි වැදගත් දෙයක් තියෙනවා. දැන් අර වැස්ස වගේ දෙයකදී දුරේක්ෂ ඉක්මනට අරන් ගිහිල්ලා ආරක්ෂිත ස්ථානයට ගෙනියන්න පුළුවන් තැනක් වෙන්නත් ඕන. අපි අහස නිරීක්ෂණ කඳවුරක් කරනවා නම් අපි අසලිම මොන හරි හට් එකක් ගහනවා. මොකද ඉක්මනට දුරේක්ෂ ගෙනියන්න විශේෂයෙන්ම දැන් ගොඩක් ලොකු දුරේක්ෂයන් නම් ඒකේ අඟල් ගාන ලොකු දුරේක්ෂයන් ගොඩක් බරයි. එතකොට ඒක එකපාර එක්කෙනෙකුට ගෙනියන්නත් බැරි වෙනවා. එතකොට එහෙම වෙලාවකදී ඒ ගැන ඉතාම සැලකිලිවත් වෙන්න ඕන. ඒ වගේම තමයි මේ දුරේක්ෂ වලට සමහර දුරේක්ෂ වලට කරන්ට් එක ඕන මෝටර්ස් ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ සඳහාත් හොඳ අවධානයක් සිටින්න ඕන. මොකද අතරතුරේදී මේ කරන්ට් එක ගියොත් එහෙම සමහර දුරේක්ෂ ආයි පාරක් ලයින් කරන්නත් වෙනවා. අන්න ඒ වගේ දේවල් ගැන අවධානයෙන් ඉන්න ඕන. ඉතින් කරන්ට් වයර් ඇදලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් උත් හොඳ අවධානයෙන් සිටින්න ඕන. මේ සරලම විදිහේ දුරේක්ෂයක් ඔන්න ඔය විදිහට දුරේක්ෂයක් භාවිතා කිරීමේදී මූලික පොදු උපදේශ ටික තමයි මේ කතා කරේ. දැන් අපි දුරේක්ෂ වර්ග දෙකක් ගැන කතා කරනවා. මේ ගැන මම වැඩිදුර කතා කරලා තිනවා ඔබේ පළමු දුරේක්ෂය මිලදී ගන්නේ කොහොමද කියන වීඩියෝ එකේදී. මම මේකෙදිත් කතා කරන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි alt azimuth mount එක කියන එක. අනිත් එක තමයි equatorial mount එක. හොඳට බලන්න මේ දෙකේ වෙනස. දැන් එකක බැලුවොත් එහෙම මේ සාමාන්‍ය tripod එකක තියෙන සාමාන්‍ය විශේෂත්වයක් නැහැ. මේකක තිබ්බම එකක් නම් ඇදට වගේ තියෙනවා. මෙන්න මේක තමයි equatorial mount එක. නැත්නම් German equatorial කියලා තියෙනවා. මේ විදිය types තමයි තියෙන්නේ. ඒ වගේම මේ දුරේක්ෂ වල තියෙන්න පුළුවන් මොන හරි motors. ඒ මෝටර්ස් තියෙන දුරේක්ෂ ගණන් ඒ මෝටර්ස් තියෙන දුරේක්ෂ වලින් කරන්නේ පෘථිවියේ භ්‍රමණ වේගයට සමානව මේක අරන් යනවා. ඉතින් මේක alt azimuth එකටත් ඉක්වටෝරියල් එකටත් තියෙනවා. විශේෂයෙන්ම ඉක්වටෝරියල් එකට තමයි ගොඩක් මේක හොඳට ගැලපෙන්නේ. ඒ වගේම මේකේ alignment කරන්න වෙනම software තියෙන්නත් පුළුවන්. එහෙම දුරේක්ෂයක් තියෙන්න පුළුවන්. එතකොට ඒක 2 star alignment කරන්න පුළුවන්. එහෙම නැත්නම් solar system alignment කරන්න පුළුවන්. මෙන්න මේ වගේ alignment කරන්න පුළුවන්. එතකොට මේ alignment කරද්දි දැන් 2 star alignment එකක් කරනවා නම් ඈත තියෙන තරු දෙකකට align කරලා ඒක align කරගත්තට පස්සේ ඊළඟට අපේ menu එකෙන් බලලා අපිට ඕන තැනක් align කරගන්න පුළුවන්. ඉතින් මේක මේ වගේ YouTube වීඩියෝ එකක් බලලා නෙමෙයි මේක practice කරලා තමයි ඕගලන්ට කරගන්න වෙන්නේ. කියන්නේ ඒ වගේ දුරේක්ෂයක් බය වෙන්න දෙයක් නැහැ. ඒ දුරේක්ෂයේ ඔටෝ GPS location එක time එක ඒ වගේ දේවල් ගන්නවා. එතකොට ඒකෙදි ඒ align කරන modes වගේක් තියෙනවා. ඒ modes වලින් ඕගලන්ට ඒ අවශ්‍ය mode එකක් select කරලා සමහර වෙලාවට පොඩ්ඩක් එහෙම object එක වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕගලන්ට අහස හොඳට පැහැදිලි වුණාම fine tune කරගන්න පුළුවන්. විශේෂයෙන්ම මේ වගේ වෙලාවකදී මුලින්ම තරු ගැන පොඩි අවබෝධයක් තියෙන්න ඕන. ඒ වගේ දුරේක්ෂ align කරද්දී හොඳට මතක තියාගන්න කරන්ට් එක ගියොත් එහෙම ආයෙ align කරන්න වෙනවා. ඒ නිසා හොඳ කරන්ට් එකක් ලබා දෙන්න බැටරි එකකින් කරන්ට් එක ලබා දෙන්න පුළුවන් ගොඩක්ම හොඳයි. දැන් අපි මේ දුරේක්ෂ වර්ග දෙක ගැන කතා කරොත් මේකෙදි දැන් අපි කියමු කිසිම alignment එකක් නැහැ. ඒ වගේම remote control system එකක් නැහැ කියලා. අන්න ඒ වගේ එකක් නම් මෙන්න මේ වගේ alt azimuth දුරේක්ෂයකින් ඔබ මහා ආකාශ වස්තුවක් දිහා බලනවා නම් හැමදෙස්සෙම අක්ෂ දෙකේම මේ ආකාශ වස්තු වෙනස් කරන්න වෙනවා. මොකද පොඩි වෙලාවකින් ඒක වෙනස් වෙනවා. විශේෂයෙන් මේ එකක් හොඳයි කීප දෙනෙක් අහස නිරීක්ෂණය කරනවා. විශේෂයෙන්ම කුඩා ළමයින්ට ඒ වගේ අයට මේක ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට පුරුදු වෙන්න හොඳයි. නමුත් පාසල් වගේ අහස නිරීක්ෂණය කරනවා නම් අර වගේ මෝටර්ස් එහෙම නැතිවත් මෝටර්ස් තිබුණත් නම් මේක ප්‍රශ්නයක් නැහැ. මේකෙදි වෙන්නේ මොන හරි ආකාශ වස්තුවකට ලයින් කරාට පස්සේ අපිට එක ඇක්සිස් එක නැත්නම් එක නොබ්බයක් කරකීමෙන් විතරක් අපිට ආකාශ වස්තුව ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් ඒක තමයි මේකේ තියෙන වටිනාකම. හැබැයි මේකෙදි වෙන්නේ මෙහෙම දැන් ආකාශ වස්තුව අපි නැගෙන සිතිජේ ඉඳලා බලාගෙන ගිහිල්ලා මැදට ගිහිල්ලා අනිත් පැත්තට එද්දි මේ ටෙලස්කෝප් එකේ අපි බලන පැත්ත අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයි මේක බඳේ ගලවලා හයි කරන්න වෙනවා. එන්නේ මේ වගේ දේවල් ප්‍රායෝගිකව
අත්හදා බලන්න වෙනවා. ඒක බය වෙන්න එපා. ඒකට හුරු වෙන්න ඕන. අපි මේ දුරේක්ෂ වර්ග දෙක ගැන කතා කිරීමේදී මේක ගැන ගොඩක් කතා කරන්නේ. මෙන්න මේක ගැන අපි ටිකක් බලමු ආයි. මෙන්න මේ විදිහ තමයි මේක තියෙන්නේ. මේකෙදී නම් මොටර් කන්ට්‍රෝල් එක මෙයාට තියෙනවා. විශේෂයෙන් මෙන්න මෙතන බලන්න. මෙන්න මෙතන තියෙනවා පොඩි නොබ් එකක්. මේක ඇරියට පස්සේ මෙන්න මෙතන තියෙනවා පොඩි දුරේක්ෂයක් වගේ එකක්. මෙන්න මෙතනින් බලන්න පුළුවන්. මෙතන තියෙන මේ මෙන්න මේකෙන් එහා තියලා බලපුවාම මෙන්න මේකෙන් ඔයා පෝලාරිස් කියන තරුව. පෝලාරිස් කියන තරුව තමයි බලන්න ඕන. පෝලාරිස් කියන තරුවට තමයි ලයින් කරගන්න ඕන. පෝලාරිස් කියන තරුව ඉතා විශේෂයි. මම ඒක කතා කර තරුසිතයන් අධ්‍යයනයේදී අපේ පෘථිවියේ අක්ෂය යොමුලා තියෙන්නේ මෙන්න මේ තරුවට. එතකොට මේ තරුව වටා ඔක්කොම කැරකෙනවා වගේ තමයි පේන්නේ. මේක තියෙන අපේ ලංකාවේ නම් උතුරු පැත්තට වෙන්න අංශක 7ක් විතර උඩකින්. ඒකට අලයින් කරගත්තට පස්සේ මේක අලයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන්ම දැන් මේකේ දුරේක්ෂ පැති දෙකකට තමයි කරකවන්න පුළුවන්. මේකෙදි පොඩි නොබ්ස් වගේකුත් තියෙනවා හිමින් කරකවන්න. ඔය බලන්න දුරේක්ෂ එක පැත්තකට දැන් එක පැත්තකට මේක කැරකුවොත් මේක වටේ මෙහෙම කැරකෙනවා වගේ පේනවා. එහෙම බලන්න පෝලාරිස් කියන එක පෝලාරිස් වටේ කැරගෙනවා. පෝලාරිස් තියෙනවා දුරේක්ෂයේ. ඒක වටේ යනවා වගේ නම් අන්න ඒ පැත්ත තමයි රයිට් එසෙන්ෂන් කියන එක. රයිට් එසෙන්ෂන් කියන එක තමයි මෙහෙම රවුන්ඩ් ගිහිලා තියෙන්නේ. රයිට් එසෙන්ෂන් කියන එක තමයි අපිට පෑය වලින් දක්වලා තියෙන්නේ. පෑය 24කට තියෙන්නේ. තරුසිතියම් වලත් එහෙම තමයි තියෙන්නේ. එතකොට මොන හරි ආකාශ වස්තුවක් නැගිටලා බටේට යද්දි මේ පෑයෙන් පෑයට ඕක කරකව ගන්න පුළුවන්. ඒකට ඒ සඳහා මේකට මෝටර්ස් අවි කරන්නත් පුළුවන්. එතකොට අනිත් පැත්තට කරකුවොත් මෙයා මේ අපේ තියෙන view එකේ නැති වෙන්න පුළුවන්. එතකොට ඒක අපි declination කියලා. එතකොට මේකෙදි මෙන්න මේ තැන්වලදී මෙතන නම් මේකේ පේන්නේ නැහැ. මේ වගේ තැන්වලදී right distance declination මොනවද කියලා සටහන් කරලා තියෙන්න පුළුවන්. ওই විදිහට හොඳයි මේ දුරේක්ෂ ඉතාමත් හොඳයි ඇස්ට්‍රොෆොටෝග්‍රැෆි කරන්න. අභ්‍යවකාශයේ රූපගත කරන්න. මොකද මේ ආකාශ වස්තුවත් එක්කම ගමන් කර ඒ වගේ මේ ආකාශ වස්තුව කැරකෙන්න දෙන සම්භාවිතාව නැහැ. කැරකෙන්නේ නැහැ. ඒ ආකාශ වස්තුවේ තියෙන විදිහටම අපිට ලබා ගන්න පුළුවන්. අපි ස්ටෙලරියම් කියන software එක භාවිතා කළා. ස්ටෙලරියම් software එකෙන් කොහොමද මේ දේ පැහැදිලි කරගන්නේ නැත්නම් altazimuth සහ equatorial කියන මේ මවුන්ට් දෙක අතර වෙනස මොකක්ද කියලා හඳුනා ගනිමු. මම දැන් ස්ටෙලරියම් කියන software එක භාවිතා කරලා තියෙනවා. මේක free software එකක්. ස්ටෙලරියම් මෙන්න මේ නමින් සර්ච් කරපුවාම මේක ඕගලන්ට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ආස නිරීක්ෂණය කරන ආකාරය ගැන කතා කරලා තිනවා. ඉස්සෙල්ලාම කරන්න ඕන දේ තමයි තමුගේ ලොකේෂන් එක හදාගන්න. මම ශ්‍රී ලංකාවල කොළඹ කියලා දීලා තිනවා. ඕගලන්ට ඕගලගේ ලොකේෂන් එක මෙතන දාලා ඒක හදාගන්න පුළුවන්. ටයිප් කරන්න තියෙන්නේ අපි කියමු අනුරාධපුරය කියලා. එතකොට මේ වගේ ප්‍රධාන ටවුන්ස් තියෙනවා. ඔයගලන්ට නැත්තම් GPS එකේ latitude longitude දාලා හදා ගන්නත් පුළුවන්. ඉතින් මම කොළඹ හින්දා මෙහෙම හදානවා. ඇත්තටම මේකෙදි ලංකාව වටේ අපි ගිහිල්ලා අහස නිරීක්ෂණ කඳවුරු කරලා තිනවා. විශේෂයෙන්ම මේකේ වෙන පළාතක් දැම්මයි කියලා ලොකු වෙනසක් ඇහැට පේන්නේ නැහැ. දුරේක්ෂ වලට නම් සමහර දුරේක්ෂ වලට ඒ වෙනස තමයි පේන්නේ. නැතුව අපිට ඇහැට පේන වෙනසක් නැහැ ඇත්තටම කිව්වොත්. ඉතින් මේ අහස තියෙනවා. මේක දවස තියෙනවා. අද 21 වෙනිදා රාත්‍රී 10ට අහස තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ ඉක්වටෝරියල් මවුන්ට් එක සහ ඇල්ටස්මුත් මවුන්ට් එක ගැන. එතකොට මෙතන තියෙනවා බලන්න ඉක්වටෝරියල් ග්‍රිඩ් කියලා තියෙනවා E කියලා ගහලා තියෙනවා ඇල්ටස්මුත් කියලා Z කියලා දාලා තියෙනවා. ඉතින් ඉස්සෙල්ලා අපි Z කියන මවුන්ට් එක බලමු. මේකෙදි අපි උතුරු පැත්තෙන් බලුවොත් එහෙම දැන් මේ උතුරු පැත්තේ මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ විදිහට තමයි ඇස්මුත් එක කැල්කියුලේට් වෙන්නේ. අංශක වලට මෙහෙ වටේට ගිහිල්ලා 360ක් එනවා. ඒතකොට මෙයාගේ මේක බලන්න 359 ගානක් තියෙනවා. මේක පේනවද දන්නේ නැහැ. මේ විදිහට තමයි තියෙන්නේ. මේක උඩට ගියොත් එහෙම මෙන්න මෙතන තමයි
හිස් මුදුන තියෙන්නේ. මෙයාගේ කෝඩිනේට් එකේ මුදුන තියෙන්නේ. එතකොට අංශක ගණන් විදිහේ උඩට තියෙනවා. මේ අංශක ගණන් උඩට තියෙනවා. ඔය විදිහ තමයි ඔක තියෙන්නේ. ඒක සරලයි. ඊට පස්සේ අපි ඉක්වටෝරියල් මවුන්ට් එක ගත්තොත් එම් බලන්න. එතන කේන්ද්‍රය වෙන්නේ අර හිස් මුදුන නෙමෙයි. මෙන්න මේ පොලාරිස් කියන තරුවට ආසන්න තැන. පොලාරිස් තරුව කියලා ගත්තට වරදක් නැහැ. එහෙනම් මෙන්න මෙතන වටා අක්ෂය වටා තමයි මේක කැරකෙන්නේ. එතකොට මෙන්න මෙතනදී අපිට පුළුවන් මේ පෑ ගණන් ඉක්මනට වේගෙන් යවන්න. මම ටිකක් වේගෙන් යවලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් බලන්න මේ ඉක්වටෝරියල් මවුන්ට් එක කැරකෙන්නේ මෙන්න මේ ලක්ෂ්‍ය වටා. මම මෙතනින් නවත්තනවායි. ওই විදිහට. එහෙනම් මෙන්න මෙතන පොලාරිස් තියෙනවා. පොලාරිස් කියන තරුව. පොලාරිස් කියන තරුවට මෙන්න මේ සර්කල්ස් යනවා නම් ඒක අපි කියනවා රයිට් ටෙසෙන්ෂන් කියලා. මේ පැත්තට යනවා ඩෙක්ලිනේෂන් කියලා තියෙනවා. ওই විදිහට තමයි හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ software එක භාවිතා කරන්න මේ software එකෙන් අපිට බලා ගන්න පුළුවන් මොනවද අහසේ තියෙන ආකාශ වස්තු කියලා කෝ වගේ තැන්වලද තියෙන්නේ කියලා බලා ගන්න පුළුවන්. අන්න ඒ විදිහට බලාගෙන දුරේක්ෂණික ආස නිරීක්ෂණය කරන්න විශේෂයෙන්ම දුරේක්ෂණ ආස නිරීක්ෂණය කරද්දී මේ software එක මම ඉතාමත් හොඳින් භාවිතා කරනවා. විශේෂයෙන් මෙන්න මෙතන තියෙනවා night mode කියලා එකක් control n කියලා ටයිප් කරන්න තියෙන්නේ. එහෙම වුණාම මේක රතු පාට වෙනවා. මෙන්න මේ විදිහට තමයි රැට මේ ලැප්ටොප් එකක් කරන් යනවනම් මෙන්න මේ night mode එක දාලා පාවිච්චි කරන්නේ නැත්නම් ඔයගලන්ට ආහස නිරීක්ෂණය කරන්න වෙන්නේ නැහැ. ඉතින් ওই විදිහට මේ අහසේ ගොඩක් ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න පුළුවන්. මේක ඇත්තටම අහස නිරීක්ෂණය කිරීම ක්‍රමානුකූලව ඉගෙන ගන්න ඕන දෙයක්. විශේෂයෙන්ම තරු දිහා බලන වැඩට තරු දිහා බැලුවොත් ඩොට් එකක් වගේ පේන්නේ. නමුත් අහසේ තියෙන විශේෂ ආකාශ වස්තු මේවා දිහා බලන්න පුළුවන්. විශේෂයෙන් වෘශ්චික සහ ධනු කියන මේ තාරකා රාශි දෙක අතරින් තියෙනවා මෙන්න මේ වගේ මේ තියෙන්නේ මේ ගෝනුස්සා වෘශ්චික මේ ධනු මෙන්න මේ දෙක අතර තියෙනවා සුදු පාට දුම්බලා කුලක් වගේ කොටසක්. මෙන්න මෙතන අපේ ශීරපතේ කොටසක් තියෙනවා. මෙන්න මේ ශීරපතේ කොටස තියෙනවා තරු පොකුරු ඒ වගේ දේවල් ගොඩක් ගැඹුරු වාසේ ආකාශ වස්තු. මෙන්න මේවත් අපිට දුරේක්ෂණයෙන් අරඹන්න පුළුවන්. විශේෂයෙන් මේවා එකිනෙක බලන් ඉගෙන ගන්න. මේවා සඳහා ඉන්ටර්නෙට් එක සර්ච් කරලා බලන්න ඊට පස්සේ එක එක බලන් ඉගෙන ගන්න. හැම එක දවසේ ඔක්කොම බලන්න වෙන්නේ නැහැ. මොකද අහස සමහරකට අපැහැදිලි වෙන්න පුළුවන්. නමුත් එක එක බලන් ඉගෙන එතකොට තමුන්ට ටික ටික මේ අහස නිරීක්ෂණය කිරීමේදී විවිධ වර්ගයේ ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් මේ සඳහා මෙන්න මේකේ අපිට තියෙනවා එකක් ඇක්ටිව් කරන්න D කියලා එකක් deep sky objects D අකුර දානවා බලන්න D අකුර දාපු ගමනම ගැඹුරු වාසයේ තියෙන ආකාශ වස්තු මොනවද කියලා පේනවා. මේ හැමදේම අපිට අපේ දුරේක්ෂයෙන් පේන්නේ නැහැ. දුරේක්ෂයේ ප්‍රබලත්වය අනුව තමයි මේවා පේන්නේ. ගොඩක් දේවල් අපිට හඳුනා ගන්න පුළුවන්. මේ මොකක් හරි එකකට ගියාම මෙන්න මේකේ ඒ විස්තරය තියෙනවා. මොකක්ද ඒකේ විස්තරේ? ඒ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒතර මේකේ තියෙනවා open clusters තියෙනවා, globular clusters තියෙනවා. අන්න ඒ වගේ එක එක දේවල් තියෙනවා. ඒවා හඳුනා ගන්න උත්සාහ කරන්න. දැන් මම මේක බැලුවොත් එහෙම ඔන්න ඔය විදිහට ඒක හඳුනා ගන්න පුළුවන්. අපිට ඉතින් මේ වගේ පේන්නේ නැහැ. මෙහෙම තරු පුකුරක්. ඉතාමත් ලස්සනයි globular clusters ආහස නිරීක්ෂණය කිරීමේදී මම ඉතාමත් කැමතියි. ඒ වගේ open clusters තියෙනවා. 7 දිනක් තරු පුකුර බලන්න පුළුවන්. ඒවා පීවැසිමුත් පේනවා. ඔරයන් නිහාරිකාව මේ වගේ දේවල් තියෙනවා. මේවා හඳුනා ගන්න. අපි දැන් බලමු අපිට බලන්න පුළුවන් ආකාශ වස්තු මොනවද කියලා. දැන් අපි
ආසන නිරීක්ෂණය ගැන කතා කරා. විශේෂයෙන්ම මම කලිනුත් කිව්වා වගේ මේක ප්‍රායෝගික කරන්න ඕන දෙයක්. ඔබ දුරේක්ෂයාත් එක්ක අහසේ ඉන්න ඕන. අහසේ ඉඳලා තමයි මේක ඉගෙන ගන්න ඕන. ඔබට මොන හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් ඔබ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ආසන නිරීක්ෂණය කිරීමෙන් ලැබපු අත්දැකීම් අනුව ඔබට උපකාරයක් කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි එක තමයි අපිට හඳ නිරීක්ෂණය කරන්න පුළුවන්. විශේෂයෙන් මෙන්න මේ වගේ හඳේ මංකුවා කුඩා කොටසක් තියෙද්දි මෙන්න මේ වගේ තැනකට දුරේක්ෂය යොමු කරොත් එහෙම දුරේක්ෂය අපිට අර එළිය සහ අඳුර වෙන වෙන කොටසේදී හඳේ ආවාට එහෙම කඳු වගේ දේවල් හොඳට බලා ගන්න පුළුවන්. ඊටමත් අලංකාරයි. ඒ වගේම ග්‍රහලෝක. දැන් මෙන්න මේ ග්‍රහලෝකය ඇත්තටම මේක දුරේක්ෂයකින් තමයි නරඹන්න ඕන. දුරේක්ෂයකින් නරඹුවොත් මේ තියෙන සිකුරු ග්‍රහලෝකය. සිකුරු ග්‍රහලෝකය හැමදාම මෙහෙම වෙන්නේ නැහැ. සිකුරු ග්‍රහලෝකයේ තියෙන කලා වෙනසක්. සිකුරු ග්‍රහලෝකයේ අපි පියවැසින් බැලුවොත් අපිට හොඳට එළිය වගේ පෙවුනත් දුරේක්ෂයකින් බැලුවොත් හඳ වගේ බලා ගන්න පුළුවන්. ඒක ඉතාමත් අලංකාරයි. දැන් මේක නම් ගොඩක්ම අඩු වෙලා තියෙන්නේ. පිරීලා තියෙන අවස්ථාවක් තියෙනවා. සිකුරු ග්‍රහලෝකේ ඉතාමත් හොඳින් බලා ගන්න පුළුවන්. ඉතාමත් කැමැති ආකාශ වස්තුවක් අහස නිරීක්ෂණය කිරීමේ. අඟහරු ග්‍රහලෝකයේ මෙන්න මේ වගේ රතු පාටට හඳුනා ගන්න පුළුවන් පොඩ්ඩක් මලකඩ පාටට වගේ. මේකේ ගොඩක් ඩීටේල් විස්තර අපිට පේන්නේ නැහැ. නමුත් සාමාන්‍යයෙන් හොඳයි. ඒක එච්චරම ආකර්ෂණීය නමුත් ඉතාමත් හොඳයි. ඒ වගේ බුධ ග්‍රහලෝකය ගැන කතා කරොත් බුධ ග්‍රහලෝකය ඇත්තට මට දුරේක්ෂ වලින් නිරීක්ෂණය කරන්න හම්බෙලා නැහැ. මොකද ඒක සූර්යයාට ඉතාමත් ළඟින් තියෙන හින්දා සූර්යයාත් එක්කමයි තියෙන්නේ. විශේෂයෙන්ම මේ වගේ අවධානමක් ගන්න එපා. ඊළඟට ඉතාමත් අලංකාරම එක තමයි බ්‍රහස්පති ග්‍රහලෝක. බ්‍රහස්පති ග්‍රහලෝකෙ මෙන්න මේ වගේ හඳුනා ගන්න පුළුවන්. ඒ වගේ බ්‍රහස්පති ග්‍රහලෝකයේ ඉතාමත් කුඩාවට 34ක් වගේ හඳවල් 4ක් හඳුනා ගන්න පුළුවන්. මේකට අපි කියන ගැලීලියෝ හඳවල් කියලා. ගැලීලියෝ ගැලීලි දුරේක්ෂණ ඉපදවල එයාගේ දුරේක්ෂයෙන් බ්‍රහස්පතිගේ හඳවල් නිරීක්ෂණය කරා. එයින් තමයි මේ සෞර ග්‍රහ මණ්ඩලය මෙන්න මේ විදිහට කැරකෙන්නේ. සූර්යවටත් මේ විදිහට කැරකෙන්න ඕන කියලා හඳුනාගත්තේ මේ විදිහට. එතකොට අයෝ, යුරෝපා, ගැනිමිඩ්, කැලිස්ටෝ කියන හඳවල් 4ක් තියෙනවා. හැමදෙස්සම 4ම පේන්නේ. නමුත් ඔබ දැන් හවස බ්‍රහස්පති දවස පුරාම තියෙනවා නම් අපි කියමු හවස් වරුවේ බැලලා ඊට පස්සේ පාන්දර ආය අහසේදී බැලුවොත් සමහරලාට ඒක වෙනස් වෙන්න පුළුවන්. විශේෂයෙන් මේ වගේ වෙලාවකදී මේ ස්ටෙලරියම් කියන software භාවිතා කරන ස්ටෙලරියම් software එකේ හරියටම පෙන්නනවා පළවෙනියට ඉන්නේ කවුද, දෙවෙනියට ඉන්නේ කවුද, තුන්වෙනියට ඉන්නේ මේ වෙලාවේදී මේ තියෙන උපග්‍රහය චන්ද්‍රයන්, මෙයාගේ චන්ද්‍රයන් කවුද කියලා හරියටම පෙන්වුම් කරනවා. ඊළඟට මම ඉතාමත් ආස කරනවා හැමතිස්සෙම අහස නිරීක්ෂණ කඳවුරකදී සෙනසුරු ග්‍රහලෝකයේ තියෙනවා නම් අහසේ ඒ තියෙන කාලෙක නම් අනිවාර්යයෙන්ම නිරීක්ෂණය කරන්න ඕන බලන්න ඕන දෙයක් තමයි සෙනසුරු ග්‍රහලෝකය. ඉතාමත් අලංකාරයි. මෙන්න මේ විදිහට හඳුනා ගන්න පුළුවන් සෙනසුරු ග්‍රහලෝකය. ඒ ග්‍රහලෝකය බලන්න. මේ වගේ දේවල් ඉතාමත් අලංකාරව හඳුනා ගන්න පුළුවන්. ඊළඟට කතා කරමු ඕපන් ක්ලස්ටර්ස් නැත්නම් විවෘත තරුපකුරු කියන 7 දිනක් තරුපකුරු වගේ. දින තරුපකුර බලද්දී හොඳට මතක තියාගන්න ඔබේ දුරේක්ෂය අධික ලෙස මේ zoom වෙලා තියෙනවා නම් 7 දින තරුපකුර හරියට පේන්නේ නැහැ. තව තියෙනවා ඩබල් ක්ලස්ටර් කියලා. ක්ලස්ටර්ස් තරුපකුරු දෙකක් තියෙනවා. මේ වගේ තරුපකුරු ගොඩක් තියෙනවා ASCII. මේ තරුපකුරු දිහා බලන්න මේ තරුපකුරු මෙන්න මේ වගේ ලස්සනට හඳුනා ගන්න පුළුවන්. ඒකත් ඉතාමත් චමත්කාර දනකයි. ඒ වගේම තවත් තරුපකුරු జాතියක් තියෙනවා. ඒ තමයි ග්ලොබියුලර් ක්ලස්ටර්ස් කියන ගෝලාකාර තරුපකුරු. මේකේ තරු ටික වයසට ගිහිලා තියෙන රතු පාටට වගේ තමයි පේන්නේ. මෙන්න මේ වගේ ග්ලොබියුලර් ක්ලස්ටර්ස් තියෙනවා. ඉතින් මේක බෝලයක් වගේ පේනවා. මේ වගේ නෙමෙයි, මේක නිකන් වෙනස් විදිහට පේනවා. අපි ආසන නිරීක්ෂණ කඳවුරකදී මේ වගේ ආකාශ වස්තු දැන් තරුපකුරු ඔක්කොම බැලුවොත් එක වගේ මේගොල්ලෝ පොඩ්ඩක් වෙනස්ව තියෙනවා. ඉතින් මේ වගේ දෙයක් උත් බලන්න ඔබේ software එක දාලා ඒ වෙලාවේ තියෙන ග්ලොබියුලර් ක්ලස්ටර් එකක් නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න. ඒ වගේම අපිට බලා ගන්න පුළුවන් චක්‍රවාට, විශේෂයෙන්ම ඇන්ඩ්‍රොමීඩා චක්‍රවාටය තමයි හඳුනා ගන්න පුළුවන්. වෙනස් චක්‍රවාට තියෙනවා. ඇන්ඩ්‍රොමීඩා එක තමයි ගොඩක්ම ලස්සනට තියෙන්නේ. මෙන්න මේ වගේ හඳුනා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ හඳුනා ගන්න පුළුවන්.
මේක දැන් ඔබේ දුරේක්ෂයේ alignment එහෙම නැත්නම් මේක ටිකක් අමාරුයි හඳුනා ගන්න. නමුත් ඇන්ඩ්‍රොමීඩා පර්සියස් මෙන්න මේ තාරකා රූප අතරින් බැලුවොත් මේක හඳුනා ගන්න පුළුවන්. මේක මේ දුරේක්ෂය යොමු කරලාම තමයි ඉගෙන ගන්න වෙන්නේ. ෆයින්ඩ් ස්කෝප් එකෙන් බලලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයගලන්ට හුරු වෙන එක හොයාගන්න. ඒක ඊටාමත් ලස්සනයි පොඩි පුළුන් කෑල්ලක් වගේ මේ විදිහට තරු බිලියන ගාණක් තියෙන මේ චක්‍රවාටය හඳුනා ගන්න පුළුවන්. අපි වගේම තමයි සර්පිලාකාර චක්‍රවාටය. ඊට අමතරව හඳුනා ගන්න පුළුවන් නිහාරිකා. ඉතින් මේකොල්ලෝ දෙන්නට වඩා වෙනස් මේවා තරු උපදින ස්ථැන්. ඔරයන් නිහාරිකාව තමයි මේ දාලා තියෙන්නේ. මේකේ පාට නම් පේන්නේ නැහැ. ඊටමත් ලස්සනට බලන්න පුළුවන් මේ තරු උපදින ස්ථානවලදී මෙන්න මේකේ දූවිලි වලාකුළු වලින් තරු උපදිනවා. මෙන්න මේ වගේ දේවල් බලා ගන්න පුළුවන්. ඔරයන් නිහාරිකාව තමයි හොඳටම නරඹන්න පුළුවන්. තවත් නිහාරිකා තියෙනවා හසේ. ඒවත් නරඹන්න උත්සාහ කරන්න. ඒ වගේම මේ තවත් එක දෙයක් තමයි මේ ද්විත්ව තරුවක් තියෙනවා. මේක තියෙන සිග්නස් කියන තාරකා රූප එක කොනක. මෙන්න ඔබ බලන්න මෙන්න මේ ද්විත්ව තරුව එකක් රතු පාට තරුවක් සහ නිල් පාට තරුවක් වටා මේ ද්විත්ව තරුව තියෙන්නේ. ඉතින් මේකත් බලන්න මේකත් මේ ඊටම චමත්කාරයි. ඉතින් ද්විත්ව තරු ගොඩක් තියෙනවා. නමුත් මේක ටිකක් අර පාට දෙකකින් තියෙන හින්දා ඒකත් හඳුනා ගන්න උත්සාහ කරන මම ඒකත් බලන්න කැමතියි. දැන් මේ පාඩමේ අවසානයට ඇවිල්ලා තියෙනවා. මේ පාඩමේදී කතා කරේ දුරේක්ෂ කොහොමද සීරුමාරු කරන විදිය සහ දුරේක්ෂ භාවිතා කරන්නේ දුරේක්ෂයෙන් බලන්න පුළුවන් දේවල් මොනවද කියලා. විශේෂයෙන්ම සමහරක් අපි දැකලා තියෙනවා පාසල් වලට එහෙම දුරේක්ෂ හම්බෙලා තියෙනවා. නමුත් ඒවා එළියටවත් අරගෙන නැහැ. එහෙම තියන්න එපා. නිකම්ම සවුත් වෙන්න පුළුවන්. ඒවා පරිස්සම් කරගන්න ආරක්ෂා කරන්න. මොකද ඔබට විතරනේ අනිත්‍යයට ආරක්ෂා කරන්න දැනුම ඇති කෙනෙක්ව සම්බන්ධ කරගන්න ශ්‍රී ලංකා ගහලෝකාගාරය නැත්නම් වෙනත් තාරකා විද්‍යා සංගමයක් අත සික්ලාක් ආයතනයේ ඒ වගේ කෙනෙක්ව සම්බන්ධ කරගන්න දැනුම හොයාගන්න මේවා පාවිච්චි කරන්න. එළම් මේ හැම ආකාශ වස්තුවම බලන්න එපා. මේ සෞර ග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක ටික සිකුරු අඟහරු බ්‍රහස්පති සෙනසුරු මෙන්න මේ වගේ ටිකවත් අහසේ නිරීක්ෂණය කරන්න උත්සාහ කරන්න. ඊට පස්සේ ක්‍රමයෙන් අනිත් ආකාශ වස්තු නිරීක්ෂණය කරන්න හැකියාව හම්බෙයි. ඔයගලට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.